අපි අද දවසේ පිළිසඳර ආරම්භ කරමු සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවත්වල මැතිතුමන් සමග. අයිබන් සුබ දවසක්. අපි බොහෝ කාරණා මේ දිනවල කවුරු අපිට කතා කරන්න මුණ ගැසුණත් ආණ්ඩු පක්ෂ විපක්ෂ බොහෝ කරුණු කාරණා තිබෙනවා විමසන්නට. ඒ ඔක්කොම ඔහොම තියෙද්දී මම මේ පොඩි නිකමට මේ කාරණාවක් අහන්න කැමතියි ඔබතුමාගෙන්. අපි හිතමු අහල පහල අපේ අල්ලපු ගෙදර කරදරයක් වෙලා මලගයක් වෙලා කියලා හිතන්නකෝ. අපි ණයක් දීලා තියෙනවා හරි අපි මුදලක් අරන් තියෙනවා. ඒ මිනිස්සු මේ වෙලාව කරදරේ වැටලා ඉන්නේ ගෙවන්න කාලෙකුත් තිබුණා ගෙවුවෙත් නෑ කියන්නකෝ. හැබැයි අපි මේ වෙලාවේ ගිහිල්ලා මේ ගෙදරට කරදර කර අර ණයම ඉල්ලන එක එහෙම නැත්නම් අර මුදල්ම ඉල්ල කරදර කරන එක වගේ දෙයක් සාමාන්‍ය මිනිස්සු විදියට අපි සාමාන්‍ය තත්ත්වයකට අනුමත කරන්න පුළුවන්. ඇත්තටම මේ වගේ අවස්ථාවක ඔබ කිව්ව කාරණාව සංවේදීව ඇත්තටම අනුමත කරන්න අමාරුයි. මොකද යම් අපහසුකම් තියෙන අවස්ථාවක යම් සහනයක් දිය යුතුයි නේද? හොඳයි. මේ ඒකත් එක්ක අපි එමුකු අනිකුත් දැන් මේ කාරණාවන් වෙත තියෙන පත්තරවල එහෙම වාර්තා කරලා තියෙන සුවිශේෂ තත්වයන් වෙත එහෙම අහම දැන් ඊයේ දවසේ රෝහල් වල තත්වය රෝහල් පිරියාම් එලියට් මිනිස්සු ඉන්න වෙන්න තත්වය අර ඉන්දියාවේ තත්වය ලංකාවේ නිර්මාණය වීම මේ ආදී අපිට දකින්න පුළුවන්. ඔබේ පක්ෂයේ ප්‍රබල සමාජිකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා කියනවා අපි අද ඉන්දියාවට වඩා අන්ත තත්වයකට වැටිලා කියලා. එහෙම අපි වැටිලා නම් ඉන්නේ ඔබත් අපත් මේ රටේ මිනිස්සු නම් දේශපාලනය අපේ එක ආකාරයෙන් වෙන්නට පුළුවන්. ආණ්ඩු පක්ෂයේ නොවෙන්න පුළුවන් අද ඔබ ඉන්නේ විපක්ෂයේ වෙන්න පුළුවන්. ආණ්ඩු පක්ෂය ඔබ විපක්ෂයේ නිසා ඔබ කියන කාරණා ඇතැම් විට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් තත්ත්වය කුමක් හෝ වේවා ඉන්දියාවටත් වඩා අන්ත තත්ත්වයකට ඇවිල්ලා නම් ඉන්නේ. අප උත්සාහ කරන්න ඕනේ රටේ ජනතාව හැම විටම නිවෙස්වල තියාගෙන රටේ ජනතාව පුළුවන් තරම් පරිස්සම් කරගෙන ඒ ජනතාවගේ ආරක්ෂාව සහතික කළ රජයට සහයෝගය දක්වමින් වැඩ කරන්න නෙමෙයිද කියලායි මම ඔබෙන් මුලින්ම අහන්නේ. ඔව්. ඇත්තටම පැහැදිලිවම අපි විපක්ෂයක් හැටියට රජයට මුල ඉඳලම පැහැදිලි කරේ මේ කොරෝනා කියන වසංගතය ඉතාමත් භයානක වසංගතයක්. මේක අපි දැක්කා. මොකද අපිට අවස්ථාව තිබුණා. මොකද මේක අපිට කලින් ආවා චීනෙන් මේක ව්‍යාප්ත වුණාට අපිට කලින් ආවා ඇමරිකාවට, යුරෝපයට, ඉතාලිය වගේ රටවල් වලට, ඒ වගේම දකුණු ඇමරිකාවට. ඒතකොට අපිට ඇත්තටම කාලේ තිබුණා මේ වසංගතේ කොයි විදියට ව්‍යාප්ත වුනේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම ඒ අයට වැඩි අපිට පොඩි වාසනාවක් තිබ්බා. මොකද ඒ රටවල් වල ආරම්භ කරද්දී මේ එන්නත කියන එක නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තිබුණා. ඒක නිෂ්පාදනය කරන්න වසරක් විතර ගියා. නමුත් අපිට තිබ්බා අපිට මේ අද තියෙන මේ භයානක තැනට එන්න කලින් එන්නත් කරන්නේ වාගේ දේවල්. ඒ කියන්නේ මේ විද්‍යාත්මක මේ සඳහා තියෙන ප්‍රතිකර්ම කිරීමේ හැකියාව අපිට තිබ්බා. අවස්ථාව තිබ්බා. ඉතින් ඒකෙදි අපි ඇත්තටම රජයට චෝදනා කරනවා නෙවෙයි. නමුත් අද රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන ජීවිතවලින් මන්දි ගෙවන්න. මොකද අපි එන්නත් කරන්නේ ගැන කතා කරේ මේ මුල් අවස්ථාවේ. ඉතින් එතකොට ඒ වෙලාවේ රජයක් හැටියට ඒකට දක්වපු පෙච්චාර ඉතාමත් අවාසනාවන්තයි. මොකද රජයේ පැත්තෙන් ගොඩක් වෙලාවට මේ පැණි ප්‍රොමෝට් එහෙම නැත්නම් මේ නොයෙකුත් මිත්‍යාව පස්සේ ගියා. ඒ තුල අපිට යම් ප්‍රමාදයක් සිද්ධ වුණා මේ එන්නත් කරන්නේ අපේ රටේ ආරම්භ කරන්න. ඉතින් ඒ තුල දැන් බලන්න අද මේ වෙනකොට ඇත්තටම මේ වෙනකොට එන්නත් කරන්නේ සීඝ්‍රයෙන් අපේ රට තුල කිරෙනවා. නමුත් ඒ වුණාට දැන් මරණ ගාන වැඩි වෙනවනේ. ඇයි හේතුව? දැන් විශේෂඥයන් කියන විදිහට මේ එන්නත් කරන්නේ අපිට සිදු කරාම සති 6ක් විතර යන මේක අපේ ඇඟ තුල වෛද්‍ය විශේෂඥයන් කියන විදිහට මේක ප්‍රතිශක්තිය ප්‍රතිදේහය හදිලා අපේ ප්‍රතිශක්තිය ඇති වෙන්නේ. එතකොට දැන් අපි මේ සති කිහිපයක් ඉඳලා තමයි මේක ගොඩාක් ශීඝ්‍රයෙන් එන්නත් කරන්නේ කරගෙන යන්නේ. එතකොට අනිත් එක දැන් ඩෙල්ටා ප්‍රභේදය වගේ ප්‍රබල ප්‍රභේදයකට මේ එන්නත් දෙකම අවශ්‍යයි කියන එක තව තුනක් වුණත් අවශ්‍යයි කියන තැනට දැන් ඇවිල්ලා තියෙනවා විශේෂඥයන්. ඒතර අපි පළවෙනි එන්නත් තමයි මේ ගොඩක් තාම ගහගෙන යන්නේ. අපි දෙවෙනි එන්නත් සමස්ත ජනගහණයෙන් අපිට 10% සීමාව වාගේ තමයි තියෙන්නේ. මම හිතන්නේ 100 ඉස්සර අඩු සීමාවක තමයි තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ අද ඇතිලා තියෙන තත්ත්වය බලන්න භයානක තත්ත්වය. දැන් ඉන්දියාවේදී ඒ ඇතුණු සිද්ධීන් දැක්කම දිනකට රෝගීන් 5000ක් විතර මරණයටපත් වෙනවා අපි දැක්කා. ඉතාමත් සංවේදී දර්ශන. ඉතින් අද ලංකාවට මේක ආදේශ කරාම දැන් බලන්නකො ලංකාවේ ඉන්න ජනගහනයත් එක්ක අපේ වගේ 60 ගුණයක් ඉන්නවා ඉන්දියාවේ. ඒතකොට අපි දැන් 90ක් නම් 100ක් අපි 60න් වැඩි කරන 6000යි. ඉතින් අද ඉන්දියාවටත් වැඩිය භයානක තැනට අපේ රට ගිහිල්ලා. ඒක තමයි ඇත්ත කතාව.
ඉතින් ඊයේ වෙනකොට 94 දෙනෙක් ඉන්නේ. ඉතින් මේක 60 ගුණයෙන් වැඩි කරන්න එපා. ජනානුපාතය අනුව බලන්න. ඉතින් එතකොට අපි ඇත්තටම ඉන්නේ අවාසනාවන්ත තත්ත්වයක. ප්‍රතිශතය අතින් බැලුවාම මම හිතන්නේ ඉතාමත් භයානක තැනක අපි ඉන්නේ. දැන් රජය මේක ප්‍රතික්ෂේප කරන්නෙත් නෑනේ. ඊයේ චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේම සම්පාදනය වෙලා තිබෙනවා. ඔහු කියනවා මේ වෙලාවේ රෝහල්වල පවා මේ රෝගීන් දරා ගන්න බැරි ගන්නට ඇවිල්ලා මිය යන තත්ත්වයක් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා ඔහු ඉල්ලනවා මේ ගුරු බවතුන්ගෙන් ඉල්ලනවා මිනිස්කමේ නාමයෙන් මේ වර්ජන తాවකාලිකව මේ පත්තරේ තියෙන ආකාරයට වඩා ඔහුගේ වචන වලින් කිව්වොත් తాවකාලිකව ඔහු නවත්තලා සහයෝගය පළ කරන්න කියලා. ඒතකොට රජය දැන් ඔබ කියන කාරණා රටේ එහෙම තත්ත්වයක් නැහැ, ලෙඩ්ඩු නැහැ, මැරෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. රජයත් මේ කාරණාව කියනවා. එහෙමත් තියෙද්දී විපක්ෂයෙන් ඒ තත්ත්වය පාලනය කරගන්න නිසි සහයෝගයක් ඔබ ලබා දෙනවා කියලාද ඔබ මේ කියන්නේ? නෑ පැහැදිලිවම අපි විපක්ෂයක් හැටියට අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ තත්ත්වය තුළ දේශපාලන වාසි ගන්න කවුරුත් මං හිතන්නේ ලෑස්ති වෙයි කියලා. මොකද මේක අවාසනාවන්ත තත්ත්වයක්. මේක රටේ ඇතිවුණු ඉතාමත් භයානක, ඒ කියන්නේ අපි දන්න ඉතිහාසයක ඇතිවුණු භයානකම තත්ත්වයක්. මොකද ජනතාවට සිද්ධ වෙලා තියෙන අද මේ තත්ත්වය තුළ ඉතාම අසරණ වෙලා තියෙනවා. මොකද ජීවිතවලින් තමයි මේ දැන් වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් පැහැදිලිවම කියන්න ඕනේ රජයට දැන් රජය මේ කාරණාවේදී ජනාධිපති කාර්යසාධක බලකාය හරහා විතරයි ගොඩක් වෙලාවට මේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඇත්තටම සමාජලාට සෞඛ්‍ය බලධාරීන් එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයන් කියන දේවල් වලට අහුම්කන් දීලාද මේ කොවිඩ් සම්බන්ධයෙන් තීන්දුව ගන්නෙ. නැත්තම් කවුද මේ තීන්දුව తీරන ගන්නෙ? මොකද දැන් බලන්න මේ වෙනකොට මේ කොවිඩ් තත්ත්වය වැඩි වෙගෙන දැන් සතියක් විතර ඉඳලා පරීක්ෂණ ප්‍රමාණය අනුව බැලුවත් පරීක්ෂණ බොහොම 15000කට වැඩි අඩු ගානකදී 2000 පනලා අපිට රෝගීන් හමු වුණා. ඒතර විශේෂඥයන් දිගටම කිව්වා මේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි දැන් මේ ව්‍යාප්ත වෙන්නේ කියලා. එතකොට දැන් අපේ රටේ ඉන්න විශේෂඥයෙක් වන මලික් පීරිස් වැනි විශේෂඥයෙක් ලංකාවේ මේ කාලවලදී මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා. එතකොට ඇත්තටම මේවා සාකච්ඡා කරලා බුද්ධිමත් විදිහට විශේෂඥයන්ගේ තීන්දුව తీරන අනුව කරා නම් ආණ්ඩුවට තිබුණේ රාජ්‍ය සේවකයෝ සියලු දෙනාම කැඳවන්න නෙමෙයිනේ. දැන් ඔය චන්න ජයසුමන මේ රාජ්‍ය ඇමතිවරයා එක පැත්තකින් උද්ඝෝෂකයන් අපි කියන්නේ ඇත්තටම මේ කොරෝනා තත්ත්වය තුළ එකතු වෙන එක එහෙම නැත්නම් ගැවසෙන එක වැරදි. ඒක දෙකක් නෑ. ඔව් ඔබ චන්න ජයසුමන අමාත්‍යවරයා ඒකල ප්‍රකාශය ගැන කියමින් හිටියේ. ඔව් ඇත්තටම මේකෙදී අපි විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ අපේ විපක්ෂ නායකතුමා නිතරම කිව්වා මේකට අපි අපේ සම්පූර්ණ සහයෝගය අපි දෙන්න ලෑස්ති. එතකොට රජයක් හැටියට අඩු ගානේ අපේ සහාය නෙවෙයි. දැන් මේ කීප දෙනෙක් එකතු වෙලා මේ තීන්දුව తీරන ගන්නවා. අඩු ගානේ කැබිනට් මණ්ඩලයේ සහායවත් ගන්න නැහැනේ. කැබිනට් මණ්ඩලෙත් ගොඩක් දෙනෙක් සෞඛ්‍ය ඇමතිතුමිය වුණත් අසරණ වෙලා ඉන්නේ මං හිතන්නේ. මොකද මේක පේනවා මේ තීන්දුව తీරන. මොකද නැත්තම් මේ වෙලාවේ මේ රෝගේ ඉතාමත් උස්සන්න වෙලා එන වෙලාවේ රෝගීන් ගන්න වැඩි වෙන වෙලාවේ ඒ වගේම ජීවිත හානි වැඩි වෙන වෙලාවේ. ඒ කියන්නේ ජීවිත හානි අපි දැක්ක මේ සතිය පුරා 60 70 80 ගණන් ඊට පස්සේ දැන් 90 ගණන් වුණා ඊයේ වෙනකොට. මෙහෙම වැඩි වෙනවා දැක රජය ගත්ත තීන්දුව බලන්න. රාජ්‍ය සේවකයෝ ලංකාවේ ඉන්නවා 14,14,000ක්. ඒතර 14,14,කට මොකද්ද ආණ්ඩුව කිව්වේ? වැඩට එන්න කිව්වා. ඒතකොට මීට කලින් තිබ්බේ එහෙම නෙමෙයිනේ. මීට කලින් තිබ්බේ මේ ප්‍රමාණය යම් අවශ්‍යතාවය අනුව තමයි කැඳව ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා තිබ්බා. ඒතර බඩදරුව අම්මලාට පාව වැඩට එවන්න කියන තරම් මොකද්ද මේ මෙතන චන්න ජයසුමන අපේ මේ රාජ්‍ය ඇමතිතුමා අපි අහන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවෙත් ඇහුවා. අපි පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් කතා කරා. ඊයේ දිනේ පෙරේදා දිනේ අපි දිගටම කතා කරා. එතකොට එහෙම තීන්දුව తీරන රජය ගන්න ගමන් මේ උද්ඝෝෂකයන්ට එහෙම නැත්නම් පාරට එන අයට තමන්ගේ අයිතිවාසිකම් එන අයට චෝදනා කිරීම වැරදි. මේ දෙගොල්ලම විශේෂයෙන්ම අපි කවුරුත් මේ අවබෝධ කරගන්න ඕනේ මේ මාරාන්තික රෝගයෙන් බේරෙන්න නම් අපි මේකේ කොයි විදිහටද වැලකිලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මීටරේ දුර තියා ගන්න ඕනේ. මාස්ක් එකක් පළඳ ගන්න ඕනේ. ඒ වගේම එන්නත් කරන්නේ දැන් කිරීමේදී ඒකට අවශ්‍ය සහයෝගය දෙන්න. ඉතින් මේ தත්ත්වය තුල ඇත්තටම එක පැත්තකින් රජය කියන මේ හරි වෙලාවටද මේ තීන්දුව తీරන ගන්නෙ කියන ගැටලුව අද ඇවිල්ලා තියෙනවා. අද ඒකෙදී හොඳම උදාහරණය තමයි මේ කොරෝනා තත්ත්වය තුල රාජ්‍ය නායකයින් අපි දැක්කා ලෝකේ මේ කොරෝනා වලින් අවාසනාවන්ත ලෙස ජීවිත අහිමි වුණු රටවල් මොනවද කියලා. දැන් ඇමරිකාවේ බලන්න ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේවත් එහෙම නැත්නම් තමන්ගේ විශේෂඥ වෛද්‍යවරු සහ විශේෂඥගේ උපදෙස් නැතුව කටයුතු කිරීම තුල ඇමරිකාවේ ජනතාවට ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයකට ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. දැන් බ්‍රසීලිය වගේ රටක් ගත්තත් ඒ වගේ. බ්‍රසීලියේ ජනාධිපතිවරයා එහෙම නැත්නම් ඒ පාලකයන්ගේ වැරදි නිසා, වැරදි තීන්දුව නිසා
රටේ ජනතාවට ජීවිත වලින් මන්ද කියනවා. දැන් ලංකාවෙත් ඇත්තටම මේ සිදුවෙගෙන යන්නේ ඒකනේ. ඒ කියන්නේ අපේ රජයේ සහ පාලක පන්තියේ තියෙන නොයෙකුත් උද්දච්චකම් එහෙම නැත්නම් තීන්දුව తీරන ගැනීමේදී ගන්න වැරදි තීන්දුව නිසා තමයි අද මේ රටේ ජනතාවට තමගේ ජීවිතයෙන් වන්දි කියවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකට පක්ෂපාත ભેදයක් නෑ. අපි කියන්නේ මේක ඉතාම සංවේදී කාරණාවක්. ඉතින් මේකෙදි අපි හැම කෙනාම එකතු වෙලා එකතු කරගෙන රජයක් හැටියට මේකට විසඳුම් ලබා ගන්න. ඔබ දිගටම කියනවා රජය සෞඛ්‍ය විශේෂඥයින්ගේ අඩුමතරමේ කැබිනට් එකේවත් එකතු කර ගැනීමක් නැතිව මේ කාර්යසාධක බලකායක් පෙරමුණේ තියාගෙන මේ ඔක්කොම තීන්දුව తీරන ගන්න කියලා. අපි කිසිම වෙලාවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාවත් ඒ මාධ්‍ය ප්‍රකාශක විදියට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාවත් මේ එහෙම තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යතුමියවත් කැබිනට්ටුව තුලවත් ඔබ කියන ආකාරයේ තත්ත්වයක් පේන්නේ නැහැ. මේ ඔක්කොම මේ ක්‍රියාන්විතේ රජයේ සේවකයෝ විදියට ඉන්න බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඔව් නෑ දැන් බලමු අපි උදාහරණයකට ගමුකෝ දැන්. එතකොට මේක දේශපාලනික මේ වාසි තකා කියන කතාවක් වෙන්න පුළුවන්. මේකයි මම අහන්නේ. කෙටි උත්තරයක් දෙන්න. නෑ දේශපාලන වාසි කතා නෙමෙයි. දැන් බලන්න දැන් මේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 14 කැඳවීමේ තීන්දුව. ඔබ කියන්නේ මේ වෙලාවේ මේ තීන්දුව හරි කියලාද? නෑ මම තීන්දුව ගැන නෙමෙයි කිව්වේ. මම කතා කරේ ඔබ කියපු මේ රජය කටයුතු මේ ආණ්ඩුව කටයුතු කරන්නේ රජය කියන්න බෑනේ ආණ්ඩුව කටයුතු කරන්නේ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ මේ කාර්යසාධක බලකාය පමණක් මූලික කරගෙනයි කියන කාරණාව. නෑ දැන් මේකෙදි අපිට පැහැදිලිනේ ලෝක තත්ත්වයෙන් බැලුවත් විශේෂඥයින් කියනවා නම් මේ තත්ත්වය මේ විදිහට උදා වෙන්න පුළුවන් කියලා. දැන් විශේෂයෙන්ම අර මං කිව්වේ මලික් පීරිස් වගේ විශේෂඥයන්. යාලා මේ දත්ත ඉදිරිපත් කරන්නේ නිකන් නෙවෙයිනේ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපිට අනතුරු අඟලා තියෙන වෙලාවක අපි රජයක් හැටියට මේ රෝගයට ප්‍රධානම බලපාන දෙයක් තමයි රජයක් හැටියට ගන්න තීන්දුව తీරන. රජය තමයි තීන්දුව කරන්න ඕනේ කොයි වෙලාවටද අපි වහන්න ඕනේ. කොයි වෙලාවටද අරින්න ඕනේ. මොකද මේ රෝගේ බෝ වෙන්න ප්‍රධානම කාරණාවනේ මේ අපි ලංවීම මේ ආශ්‍රය කිරීම. ඉතින් අපේ පුජ්‍යලගෙන් පුජ්‍යලෙකුට මේක බෝ වෙන්නේ. ඒතකොට ඒකට තියෙන ප්‍රධානම කාරණාව සඳහා ගන්න තීන්දුව తీරන වැරදි වුණාම තමයි අද මේ අවාසනාවන්තයන්ට අපි ඇවිල්ලා තියෙන්නේ. හොඳයි අපි තව බොහෝ කාරණා තියෙනවා කතා කරන්න. කාලයත් අපිට යම් ආකාරයකින් තිබෙනවා. ඊට පෙර විරාමයකුත් ගත යුතු තිබෙනවා. අලවතුල මැතිමන් සමගින් පස්සේ කතා කරමු විරාමයක් අරගෙන. අපි අලිත් කතා බහ ආරම්භමු සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මැතිතුමන් එක්ක අවසාන වශයෙන් එතුමා ඉදිරිපත් කරමින් හිටියේ මේ ජනාධිපතිවරයා විසින් කාර්යසාධක බලකායම ප්‍රමුඛ කරගෙන කැබිනට්ටුව එහෙම නැත්නම් සෞඛ්‍ය අංශු වලට වැඩි අවධානයක් නොදී මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යාම තුල අත් වෙලා තිබෙන තත්ත්වයන් පිළිබඳව එහෙමයි කියලා ඔබ කියනවා නම් මම කැමති ඔබ දකින වැඩපිළිවෙලකුත් තියෙන්න ඕනේ මේක ඇතුලේ ඔබේ යෝජනාව මොකක්ද? ඔව් දැන් ඇත්තටම අපි විපක්ෂයක් හැටියට පැහැදිලිවම කියන්න ඕනේ අපි දැක්ක සුනාමි ලංකාවට සුනාමි ආපු වෙලාවේ මේ රටේ තියෙන සියලුම පක්ෂ එකතු වෙලා ඔක්කොම එකා වගේ මේ බෙදීම් සියල්ල පැත්තක තියලා මේ ප්‍රශ්නෙට ඒ වෙලාවේ අපි මුහුණ දුන්නා. ඉතින් අද ඇයි අපි එවැනි ඒ විදිහට 2005 සුනාමි වෙලාවේ අපිට කරන්න පුළුවන් වුණා නම් 2004 ඇයි අපිට මේ වෙලාවේ මේ ව්‍යසනය ඊට වඩා එහා ගිය ව්‍යසනයක්. දැන් මේ ජනතාවගේ ජීවිත බේරගන්න නම් අපි ගන්න ඕනේ හැම පියවරක්ම. එතකොට දැන් මේ ඔබ කිව්වා මේ උද්ඝෝෂණ මේ හැම එකක්ම සාකච්ඡා කළා. විශේෂයෙන් මේවා තුල යම් දේශපාලන ක්‍රියාවලිත් තියෙනවනේ. තමන්ගේ ඉල්ලීම් වගේම. ඒතකොට මේ සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කළා මේ தত্ত্বය කාටත් අවබෝධයිනේ. අපි කාටත් අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා යම් ක්‍රියාවලියක යෙදෙන්න. එතකොට ඒ සඳහා මේ වෙලාවේ කීප දෙනෙක් විතරක් තීන්දුව తీරන ගන්නේ නැතුව සාකච්ඡා කරලා රජයක් හැටියට කැබිනට් මණ්ඩලයේ ඒ වගේම විපක්ෂයේ ඒ වගේම අනිකුත් සියලු දෙනාත් එක්ක පක්ෂ මේ හැම කෙනත් එක්කම සාකච්ඡා කරලා මේකෙදි අපි කටයුතු කරොත් මම හිතන්නේ මේ තත්ත්වෙන් අපිට දැන් උනත් ප්‍රමාද නැහැ. මේ ජීවිත ගණනාව බේරා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි අපි මෙහෙම හිතමුකෝ දැන් මේ ඔබ කියන හැටියට අපි මධ්‍යස්ථ තැනකට ඇවිල්ලා බැලුවාමත් මේ සමස්තය තුලම ඉන්න පුළුවන් පක්ෂ ආණ්ඩු පක්ෂ විතරක් නෙමෙයි විපක්ෂයේත් මේ ගැන ප්‍රවීණත්වයක් තියෙන අය මේ ආදී විශේෂඥතාවයක් ඔබවන අය ඉන්නවා. ඒත් මේ හැමෝම එකට එකතු වෙලා සාකච්ඡා කරලා තියෙන ගන්න ඕන මම හිතන්නේ මේ රටේ ජනතාවත් ඒ ක්‍රමයට කැමති වෙවි. නමුත් දැන් ආණ්ඩුව ඔබව සම්බන්ධ කර ගැනීමක් හෝ යම් ආකාරයක අදහස් විමසීමක් හෝ කුමන ආකාරයේ සම්බන්ධ
කිරීමක් හෝ ඔබට වෙන්න අවස්ථාවක් සලසලත් නැහැ කියලා ඔබ කියනවා නම් ඔබට එහෙම අවස්ථාවක් නැත්තම් කරන්න දෙයක් නැත්තම් නොකර ඉන්න පුළුවන් දේවල් තියෙනවානේ. දැන් මේ උද්ඝෝෂණ වලට වර්ජන වලට සහාය දැක්වීම ආශිර්වාද කිරීම ඒවා සංවිධානය කිරීම ජනතාව බෙහෙයවීම මේව නොකර ඉන්න පුළුවන් නේ ඔබට. ඔව් දැන් මෙහෙමයි. දැන් මේකෙදී අපි දැන් ඔය ගොඩක් උද්ඝෝෂණවලදී ඒ ඉල්ලීම් සාධාරණ වෙන්න පුළුවන්. ඒක නෑ කියනවා නෙවෙයි අපි. දැන් ගුරුවරුන්ගේ උද්ඝෝෂණයක් මේවා සමනය කරගන්න රජයටත් හැකියාව තිබුණානේ. දැන් ගුරුවරුන්ට අපි කාලකන්ණි කියන්නයි මේවා සාකච්ඡා මාර්ගයේ විසඳ ගන්න තියෙන දේවල්. ඒ වගේම මේ தත්ත්වය ආරම්භයට කලින් ඒ ගුරු වෘත්තීය සමිතිවල උදවිය නිරෝධාන නීති උපයෝග කරගෙන කුදලාන ගිහිල්ලා දැම්මනේ ඉතාමත් ඈත ප්‍රදේශවල. ඉතින් ඒක ඒ වගේ දේවල් නැතුව රජයක් හැටියටත් මේවා සංවේදී කාරණා හැටියට අරගෙන සාකච්ඡා කරලා විසඳ ගන්න තිබුණු කාරණා අපි දකින විදියට. ඉතින් ඒ නිසා පැහැදිලිවම දැන් මේ වෙනකොට රජයක් හැටියට කරන්න ඕන කාරණාව තමයි ප්‍රධානම කාරණයක් හැටියට තමයි අපි දකින්නේ මේ වෙලාවේ මේ ජීවිත බේර ගැනීම සඳහා. මේ දැන් අපිට මේ කොරෝනා ප්‍රශ්නේදී අනික් ප්‍රශ්න වගේ නෙවෙයිනේ. දැන් ගොවි ප්‍රශ්න වෙන එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්න වෙන කාරණා. නමුත් මේකෙදී වෙන්නේ ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වෙන එකන්නේ. ඉතින් මේක භයානක තත්ත්වයක්. ඉතින් ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා පක්ෂ පාට ભેද මේ සියල්ල එක මේ පැත්තක දාලා අපි දැන් හැම කෙනාම එකතු වෙන්න ඕනේ මේකදී මේ ජීවිත ටික බේර ගන්න මේ සඳහා සහාය දෙන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ මේකට ප්‍රමුඛත්වයේ ගත යුත්තේ ආණ්ඩුව. ඔබ ඔහොම කිව්වට දැන් අපි මේ අවස්ථා දෙකක් මම ගන්නම්. එකක් ඊයේ ඔබේ නායකතුමා වරාය පරිසරයට ඇතුල් වෙන්න හැදුවා. අර ගුරුවරු 44 දෙනා වරාය පොලිසිය විසින් ඔවුන් බහරේ තබාගෙන ඉන්නවා කියලා ඔවුන්ව සූදුක් බලන්න යන්න ඕනේ කියලා සහෝදර මන්ත්‍රීවරයා ඔබේ නලින් බණ්ඩාරත් එක්ක උත්සාහ දරුවා. හිටපු විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරමින් කියනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය වලින් බැහැරම හෝ අපි මේ වෙලාවේ එන්නත් ටික ගමු ඔක්සිජන් ටික ගමු අවශ්‍ය දේ කරපු ඒකට සහාය දෙන්න අපි ලෑස්ති කියලා කියනවා. විපක්ෂ නායකවරයෙකුගෙන් කියවෙන්න ඕනේ කතාව පක්ෂයක නායකයෙක් කියනකොට එකම නියෝජනයේ විදිහට ඔහු කියනකොට ඔබේ නායකතුමා ගිහිල්ලා අතන උද්ඝෝෂකයෝ බලන්න පමණක් යාම ගැන අවධානය යොමු කරනකොට එතන ගැටුමක් ඇති කරගන්න උත්සාහ කරනකොට ජනතාවට හිතෙන්න පුළුවන් සැබෑ විපක්ෂ නායකවරයා කවුද කියන එක පිළිබඳවත් ඒ නියෝජනය කරන්නේ කවුද කියන එක පිළිබඳව නෑ ඇත්තටම ඒ කතාව මම පිළිගන්නේ නෑ. මොකද විපක්ෂ නායකතුමා මුලින් ඉඳලම දැන් අද නෙමේ දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ළඟදී පාර්ලිමේන්තුවට ආවේ. මේ විපක්ෂ නායකයෝ මේ පාර්ලිමේන්තු දැන් අවුරුද්දක් ගත වුණානේ පාර්ලිමේන්තුව දැන් මේ අලුත් ඡන්දෙන් පස්සේ ඊයේ දිනේට. ඒතර මේ මුල සිටම එතුමා මේ කොවිඩ් සම්බන්ධයෙන් නොයෙකුත් කාරණා ගන්නාවක් කියලා තියෙනවා. එතුමා තමයි කිව්වේ ඉන්ජෙක්ෂන් මේ එන්නත් කරන්නේ අපි මුලින්ම කරන්න ඕනේ කියන එකත්. එතකොට රජයේ ගොඩක් දෙනෙක් විහිළුවට ලක් කරා. ඉතින් එතුමා නිරන්තරයෙන් කියන්නේ අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා හැම වෙලේම. ඉතින් එතුමා දැන් ඊයේදී ඔය වරායේ පොලිසියේ ඉන්න උද්ඝෝෂක එහෙම නැත්නම් ඒ ගුරුවරුන් බලන්න ගිය එක වැරදි කියලා මම හිතන්නේ කොයි වෙලාවත් අපිට කියන්න පුළුවන්. මොකද විපක්ෂ නායකයෙක් හැටියට එතුමාගේ කාර්යභාරය එවැනි අවස්ථාවක ඒ අයගේ දුකසම හොයලා බලන එක. මොකද අපේම ගුරුවරුනේ. අනිත් එක රජයක් හැටියට මේ වෙන තැන් වලින් ඇරස් කරපු අය ඒ ඔක්කොම වරාය පොලිසියට අරන් ගියාම ඒ කියන්නේ කඩව මේ කැලණිය දිහාෙන් ඇරස් කරපු අය කැලණිය පොලිසියට සාමාන්‍යයෙන් අරන් යන්නේ. ඒ අය මොකද වරාය පොලිසියට අරන් ගියේ. ඉතින් එතන තියෙනවා මම අහන්නේ ඒක බලන්න විපක්ෂ නායකතුමා වරාය පොලිසියට යන්න ඕනේද? ඇයි විපක්ෂ නායකවරයාට මේක ඕනතරම් ක්‍රම තියෙනවනේ හොයලා බලන්න මේ ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ හඬ නගන්න පුළුවන්. ඇයි එතනට ගිහිල්ලා අනවශ්‍ය ගැටුමක් ඇති කරගන්න? නෑ එතන ගැටුමක් නෑනේ. එතන කිසිම ගැටුමක් ඇති වෙන්න අවශ්‍ය නෑ. ඔබ දන්නවද පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙකුට මේක අපේ මේකේ පාර්ලිමේන්තුවේම සම්මත කරලා තියෙනවා රාජ්‍ය ආයතන ඕනම එකට ඕනම වෙලාවක ගිහිල්ලා හොයලා බලන්න පුළුවන්. එතකොට මෙතන වෙලා තියෙන්නේ මේ විපක්ෂ නායකතුමාගේ වරදද නැත්නම් රජයේ තියෙන මේ ඒකාධිපති අර මම කිව්ව ස්වභාවයද? මොකද විපක්ෂ නායකවරයා කියන්නේ රටේ ජනතාව එතුමා නියෝජනය කරන්නේ. එතුමාගේ පෞද්ගලික ප්‍රශ්නයකට එතුමා ගියේ නෑ. රටේ පුරවැසියෙකුට යම් අකටයුත්තක් සිද්ධ වෙනවා නම් මෙතන අකටයුත්තක් සිද්ධ වුණානේ. මොකද ඇරස් කරාම යම් පොලිසියක කැලණිය පොලිසියෙන් ඇරස් කරා නම් එයා අරන් යන්න ඕනේ කැලණිය පොලිසියට. ඒතකොට මේ හැමතැනින්ම උද්ඝෝෂකයන් හරි කවුරු හරි මේක විහිර වෙලා ගෙදර යන ගමන් මේ ගුරුවරු හා ගුරුවරියන් මොකද්ද කරේ රජේ මේ වරාය පොලිසිය ඇතුළට අරන් ගියා. ඒක නීතිඥයෙකුට ගිහින් බලන්න බැරි තැනකට. ඒතකොට විපක්ෂ නායකතුමා ඇත්තටම යුතුයකමක්. මොකද අපේ රටේ සංස්කෘතිය අපි දැකලා තියෙන සුදු වෑන් සංස්කෘතියක් ගැන. ඉතින් එහෙම තත්ත්වයකදී එතුමා ගියේ එක හරි. එතුමාට ඇතුළට යන්න දුන්නේ නැති එකයි වැරද්ද. එතරයි තියෙන කැලෑ නීතිය.
මොකද රටේ නීතිය අනුව එතුමට අයිතියක් තියෙනවා ඒ ගිහිල්ලා හොයලා බලන්න. මෙතන හරි වැරද්දට වඩා අපි කතා කරන්නේ මෙතන මේ අප මාධ්‍යයක් විදිහට ඉදිරිපත් කරන කාරණාව මන්ත්‍රීතුමා දැන් ඔබ කියනවා මේ වෙලාවේ අපි රජයට සහයෝගය දෙන්න ඕන ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕනේ මේ තත්ත්වය පාලනය කරගන්න කියලා. එහෙම කියන ගමන් අනිත් පැත්තේ අප මේ කොයි වෙලාවකවත් කියන්නේ මේ රටේ ජනතාව වැඩ කරන ජනතාවගේ අයිතිය ලැබිය යුතු වැටුප විෂමතා තියෙනවා නම් ඉවත් කිරීම මේවා අසාධාරණයි කියන එක. නමුත් ඒවා දිනා ගැනීම උදෙසා ඒ අයව මහපාරට ගෙන ගොවියෝ මහපාරට ගෙන ආපු ගුරුවරු මහපාරට ගෙන ආපු මේ විරෝධතා සටන් වලට උත්තේජන සපයලා අනිත් පැත්තෙන් කියනවා අපි රජයට සහයෝගය දෙන්න ඕන කියලා. මෙහෙම හිතන්නකෝ. දැන් මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පද්මා ගුණරත්න මහත්මියගේ සංගමය පැයකට කොවිඩ් මරණ 3ක් යලි සංචාරන සීමා පනවන්න. මේ ආකාරයෙන් සිදු වුණොත් නුදුරු දිනකදීම සිදු කරන්න ආණ්ඩුවට සිදු වුණොත් මොකද වෙන්නේ? දැන් මේ වෙනකොට පේමන්ට් එකේ බිස්නස් එකක් හරි කරගෙන ඉන්න හැමෝගෙම ජීවිකාවට බඩට වදින්න පටන් ගන්නවා. එතකොට මේ තත්ත්වය නිර්මාණය වෙන ආකාරයෙන් රට අනාරක්ෂිත තත්ත්වයට ගෙන යන්න ඔබ උත්තේජනයක් සැපයවන්නේ නෙමෙයිද? ඔබ පෙළඹවීමක් කරන්නේ නෙමෙයිද? මේකද විපක්ෂ කාර්යය? දැන් බලන්න දැන් අපි දැන් ඔබතුමා කියනවා මේ විපක්ෂයට මේ විපක්ෂ එහෙම නැත්නම් මේ එළියට බහින කට්ටිය සම්බන්ධයි. අපි දකින්නවනේ දැන් එළියට බහින වෙලාවකදී මම ඒක හරි කියනවා නෙමෙයි. සාමාන්‍යයෙන් එන ප්‍රමාණය බැලුවම 10000කට අඩු වෙන ඕනම මේ තැනක අපි දැක්ක විදිහට. නමුත් බලන්න රාජ්‍ය සේවකයන් 14 ලක්ෂයක් සමහර ඔබ මේකයි වැඩේ. දැන් ඔබ මෙතනදී ඒක පොඩි ප්‍රමාණයක් විතර පෙන්වනවා. නෑ මම පොඩි නෙමෙයි. නමුත් සාකච්ඡාවල මේ ගැන උණුසුම්ම කතා කරනකොට අපි අපේ වැඩේ කරා කියලා පෙන්වන්න මේ අපි ලොකු පිරිසක් පාරට බැස්සුවා කියලා මේ ගැන නෑ කියනවා. නෑ. ඇත්තටම අපි හැමදාම දැක්කනේ යම් ප්‍රමාණයක් තමයි ඒවා හිටියේ. ඒක හරි කියනනේ මම කියන්නේ. මේ කොරෝනා තත්ත්වය තුල අපි හැම කෙනාටම වගකීමක් තියෙනවා. ඔබ කියන එක මම පිළිගන්නවා. ඒ කියන්නේ පුරවැසි හැටියටත් වගකීමක් තියෙනවා. නමුත් රජයක් හැටියට ගන්න තීන්දුව වල නේ වැඩියෙන් බලපාන්නේ. දැන් ඕක ගුරු ප්‍රශ්නේ වුණත් එහෙම නැත්නම් බොහොර ප්‍රශ්නේ වුණත් රජයක් හැටියට දැන් අපි දැක්කා රජයේ ඇමතුරු කොයි විදිහට කටයුතු කරේ කියලා. මම චෝදනා කරනවානේ මේවා මේ ඊටම සංවේදී කාරණා හැටියට මේවත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් මේවා විසඳ ගන්න තිබුණු දේවල්නේ. එතකොට රජයේ නොසලකා හැරීම නෙමෙයිද ගුරුවරුන්ට කාලකන්ණි කියනවා නම් ඇමතුරු ඇවිල්ලා මේ මාධ්‍ය තුල ඒ වගේම ගොවියන්ට ඒ ඇමතුරු තර්ජනය කරනවා නම් සාකච්ඡාවලට ගියාම ඉතින් එතනින් එයාට මේ අයට කියන්න කරන්න තැනක් නැති නිසානේ මේ විදිහට පාඩට බහින්නේ. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම කියන්න කැමති ඒක තමයි මම මුලින්ම කිව්වේ. මේ සුළු පිරිසක් එකතු වෙලා මෙවැනි ජාතික විවේචනයකදී තීන්දුව తీරන ගන්නේ නැතුව රජයක් හැටියට කැබිනට් මණ්ඩලයේ ඒ වගේම මේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම ඒ වගේම විපක්ෂයේ මේ മന്ത്രിතුමල්ලා විතරක් නෙමෙයි සියලු දෙනා එකතු කරගෙන ඒ හැම කෙනාගේම සහයෝගය ගන්න එක ආණ්ඩුවේ වගකීමනේ. අපි ලෑස්තිලා ඉන්නවනේ දිගින් දිගට මේ සඳහා සහයෝගය දෙන්න. මේක ආරම්භයේ ඉඳලම අපි ඒකට එකක් වෙලා ඉන්නවනේ. ඉතින් එතකොට ඇයි ඒ සහාය අරගෙන මේ සාකච්ඡා මාර්ගයෙන් මේ තත්ත්වය විසඳ ගන්න නැතුව ඒකමතිකව තීන්දුව తీරන අරගෙන මහාන් තත්ත්වකමට අපි ගන්න තීන්දුව වෙනස් කරන්න නැහැ කිය අර මම ඉස්සල්ලා කියපු රජවල් තත්ත්වෙන්නේ දැන් අද ඇතිලා තියෙන්නේ. දැන් ඇමරිකාව ට්‍රම්ප් හිටපු ජනාධිපතිතුමා ගත්තෙත් ඔය වගේ තීන්දුව තියෙනවා. එතකොට බ්‍රසීලයේ ජනාධිපතිතුමා ගත්තෙත් ඒ වගේ Tamanට ඕනි මමත්වයේ ඉඳන් ගත්ත තීන්දුව දෙනවා. ඉතින් ඒකෙන් මොකක්ද අද වෙලා තියෙන්නේ? වෙන දෙයකදී අපිට කමන්නේ නැහැ එහෙම තීන්දුව දෙන ගත්තට. නමුත් මේ කොරෝනා ප්‍රශ්නේදී රටේ ජනතාවට සිද්ධ වෙන්නේ මේ තීන්දුව తీරන ගැනීම තුල තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නනේ. අද ඒකනේ වෙලා තියෙන්නේ. ඒක දැන් ඊයේ දිනේ වෙනකොට 94 දෙනෙක් කොච්චර අවාසනාවන්ත තත්ත්වයක්ද? දැන් හෙට වෙනකොට අපිට කියන්න පුළුවන් තව කී දෙනෙක්ද කියලා. එතකොට දැන් ලෝකේ ඉන්න විශේෂඥයෝ සියලු දෙනාම මේ 94 මිය යාම දහස් සංඛ්‍යාත ආසාදිතයින් බිහිවීම එය ලක්ෂ ගාණක් දක්වා ලක්ෂ 3 ඉක්මවන ප්‍රමාණයකට මේක සමස්ත ආණ්ඩුවේම වගකීම විදියට ඔබ දකින්නේ නැත්නම් සමස්ත රටේම ජනතාව වගේ කියන්න ඕනේද? මෙහෙමයි. සමස්ත රටේම ඇත්තට මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ වගකීමකුත් තියෙනවා. නමුත් මේකෙදි රට වහනවාද එහෙම නැත්නම් ඒ අවශ්‍ය තීන්දුව తీරන ගැනීමේදී මොකද ජනතාවට සමහර දැන් අපි කියන්නකෝ දැන් අපිට වැඩට එන්න කිව්වහම අපි කෝච්චිය නැගලා එනකොට එතන අපිට සංචරණ සීමා එහෙම නැත්නම් තියාගන්න බෑනේ නේද? බස් එකේ එනකොට අපිට ඒවා තියාගන්න බෑ. ඉතින් එතකොට මේක රජයක් හැටියට ගන්න තීන්දුව తీරන මේක ඉතාල වැදගත්. ඉතාල වැදගත්. මේ අපි දැන් බලන්න ලෝකේ මේ කොවිඩ් සම්බන්ධයෙන් හරි විදිහට වෙලාවට ඒ තීන්දුව తీරන ගත්ත රටවල් තමන්ගේ රටවැසියලා ජීවිත ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම රටේ ආර්ථිකත් ගොඩනගාගෙන තියෙනවා. දැන් අපිට මේ දෙකම නැතිලා තියෙනවා. දැන් අපි අද අත්‍යවශ්‍ය භාණ්ඩවත් ගෙන්න ගන්න බැරුව අසරණ වෙච්ච රටන්නේ. දැන් අද මේ වෙනකොට කිරිපිටි හිගයක් තියෙනවා. හේතුව ඒ බැලුවාම ඒව ගෙන්න ගන්න අවශ්‍ය මුදල් නැහැ.
ඉතින් ගොඩක් සමාගම් මිල වැඩි කරන්න ඉල්ලනවනේ. එතන ඒක ප්‍රශ්නේ කිරිපිට ගෙන්නන්න. නෑ ඊට වඩා ගෙන්නන්න නැත්තේ සමාගම් ගෙන්නන්න නැත්තේ ඒක. නෑ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මෙතන දැන් අපි ගොඩක් බඩු ගෙන්නීමේදී ආනයනය කිරීමේදී දැන් ගෑස් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ සමාගම් වැඩි කරන්න ඉල්ලනවා ආණ්ඩුව වැඩි කරන්න දෙන්නේ නැහැ. නෑ ගෑස් ආණ්ඩුව වැඩි කරන්නේ. වැඩි කරේ නෑ. නෑ ගෑස් ආණ්ඩුව වැඩි කරා. ඒ කොහොමද? ගෑස් ආණ්ඩුව වැඩි කරා කියන්නේ දැන් එක මාස 6ක් දැන් ලිට්‍රෝ ගෑස් එක ලීටර් ගාන වෙනස් කිරීමෙන් රුපියල් 500කට ආසන්න මුදලක් මාස 6ක් විතර වැඩි කළා ජනතාවට ඒක උන්නේ නැහැ වගේ දැන් නිකන් ඉන්නවා. ඒක ඊටාම වංචාවක් ජනතාවට කරේ. හරි අපි මම කෙටි පිළිතුරක් අපි බලාපොරොත්තු වෙන මේ කාරණාවට දැන් මේ වෙලාවේ ඔබ ආණ්ඩු කරා නම් රට තියෙන තත්ත්වයක් එක්ක මොකද්ද ගන්න පියවර? ඔබේ යෝජනාව මොකද්ද? මොනවාද ජනාධිපතිතුමා කරන්න ඕනේ? පැහැදිලිවම අපි කවුරු ආණ්ඩු කරත් මේ වෙලාවේ ගන්න ඕන ප්‍රධානම පියවරක් තමයි ලෝක තත්ත්වයක් එක්ක මේක අපේ තත්ත්වයක් විතරක් නෙමෙයි ලෝකයේ ඉන්න විශේෂඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ වගේම මලික් පීරිස් වැනි විශේෂඥයන් ඒකට ලංකාවේ ඉඳලා ලංකාවට ආදරේ හින්දානේ මේ කතා කරන්නේ ඒ වගේම සෞඛ්‍ය අංශයේ ඉන්න විශේෂඥයන්ගේ උපදෙස් අනුවම අපි කටයුතු කරන්න ඕනේ මොකද මේ වසංගතය ජීවිතත් එක්ක කරන සෙල්ලමක් මේක Taman දන්නවා මම තමයි හරියටම කරේ කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ නිසා අපිට රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕන නම් ඒ උපදෙස් අනුව අනිකුත් සියලු දෙනා එකතු කරගෙන පක්ෂපාත ભેදයක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. කවුරුත් කැමති මේකට උදව් කරලා මේ කියන නීති රීති අනුව විනයක් ඇතුව ආර්ථික ප්‍රශ්න පොඩ්ඩක් අපි වේලක් කන්න බැරි වුණත් පැස්සකට තියලා හරි රටේ ජනතාවත් කැමති මේකට මේ අවශ්‍ය සහාය දෙන්න. ඒ සියලු දෙනාගේ සහාය අරගෙන මේක මර්ධනය කරන්න අවශ්‍ය පියවර ගන්න ඕනේ. ඔව් මේකත් අපි අවසන් කරමු. දැන් ඔබ ඔහොම කියනවා. ඒ අනුව විපක්ෂයේ කවුරු වුණත් මේ වෙලාවේ කියන දේ තමයි රාජ්‍ය මේ විශේෂ ආණ්ඩුව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අසමත් මේ තත්ත්වය පාලනය කරගන්න කියලා. හැබැයි ජනතාව කොහොමද ඔබ කියන වචන පිළිබඳ විශ්වාස කරන්නේ? සියලු දේ දැනගෙනත් අනන්ත වාරවල තොරතුරු ඇවිල්ලත් පාස්කු ප්‍රහාරය වගේවත් කළමනාකරණය කරගන්න බැරි වෙච්ච බලක්වා ගන්න බැරි වෙච්ච ආණ්ඩුවක හිටපු සමාජිකයෝ විදියට මේ ඇහැට නොපෙනෙන වසංගතයක් මේ වෛරසයක් එක්ක සමස්ත ජනතාවක් කළමනාකරණය කරගෙන කරන වැඩේ කරගන්න මේ ගියාම මේක අසමත් කියන කතාව කොහොමද ජනතාව විශ්වාස කරන්නේ? ඔව් නෑ මෙහෙමයි ඇත්තටම දැන් ඒ කාරණා දෙකක්නේ. ඒ කාරණා දෙකක්. ඔව් දෙකක් ඒක තමයි. නමුත් දැන් අපි ලෝකේ අපි දැන් බලන්න නවසීලන්තේ වගේ රටවල් මේ ළඟ ඈත රටවල් නෙවෙයිනේ. ඒ රටවල් කොහොමද මේ කළමනාකරණය කියලා බලන්නකෝ. ඒ රටවල් කළමනාකරණගෙන තියෙන්නේ කොයි විදිහටද? ඉතින් ඒක තමයි අපි කියන්නේ මේකෙදී ආණ්ඩුවද විපක්ෂයේද සිංහලද දෙමළද මේ ජාතියක් මේ මොකුත් අදාළ වෙන්නේ නැහනේ. මේක ඕන කෙනෙකුට හැදෙන්න පුළුවන් රෝගයක්. මේකට මුදල් තිබ්බද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා හැම කෙනාටම හැදෙනවා. ඉතින් ඒ නිසා අද මේ තියෙන භයානක තත්ත්වෙදී මම කියන්නේ මේ සඳහා හැම කෙනාගේම සහයෝගය අරගෙන දැන් ওই උද්ඝෝෂණය කරන ඒවත් සාකච්ඡා කරලා විසඳගෙන ඉතා ඉක්මනින් මේවා කරන්න ඕනේ. ඒතකොට රාජ්‍යයක් හැටියට මේ වෙලාවේ සෑම කෙනාම වැඩට අපි ගේනවාද? අපි මේ සීමාවල් කොයි විදිහටද කරන්නේ? දැන් මේ වෛද්‍යවරුන්ගේ උපදේශ අනුව මේක හරියට කළමනා කරේ නැත්තම් මම කියන්නේ අපි මොනවා කතා කරත් රටේ ජනතාවට තමගේ ජීවිතවලින් තම වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. මේක ඉතාමත් සෝචනීය තත්ත්වයක්. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිවම කියනවා රජයට මේ වෙලාවේ හරි අපි දැන් මේ තියෙන භයානක තත්ත්වෙන් හරි ඔක්කොම එකතු කරගෙන මේ සඳහා අවශ්‍ය සහයෝගය හැම කෙනාගේම අරගෙන මේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කරන්න අපි විපක්ෂයක් හැටියට ඕනම වෙලාවක අපි ලෑස්ති රජත් එක්ක මේ සාකච්ඡා කරලා රටේ ජනතාවට මේ ගැන කරුණු පහදා දීලා මේ සම්බන්ධයෙන් අපේ සහයෝගය ලබා දෙන්න. ස්තුති සමගි ජනබලවේග නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුල මැතිතුමන්ට බොහොම ස්තුතියි. අපි යලි දවසක මුණ ගැසුමු යලිත් සාකච්ඡා කරන්නට. මේ දිනවල පාර්ලිමේන්තු කටයුතු තියෙන නිසා බොහෝ වාද විවාදවල ඔබ ඉන්නවා. අපටත් නිරන්තරව විවිධ කාරණා පුවත්පත් වලින් දෛනිකව මුණ ගැසෙනවා. ජනතාව වෙනුවෙන් ඒ සියල්ල ප්‍රශ්න කරන්න අපි බැදී ඉන්නවා. අයිබෝන් ඔබතුමාට බොහොම ස්තුතියි. අපි යලිත් හෙට උදේ මුණ ගැසෙනවා සතියන්තයේ වුවත් අද දවස තුල සිදු වී ඇති දෑ අපි බලමු හෙට දැන් ඇති වෙලා තිබෙන තත්ත්වය යම් ආකාරයෙන් හෝ පාලනය වන රටක් බිහි වේවා කියලායි හැම මොහොතකම ප්‍රාර්ථනාව. සුවදායි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.